අයිබෝවන් හරි බබල අපි සාකච්ඡා කර ඉන්නේ කෘෂිකර්මාන්තය පාඩමේ කෘෂිකාර්මික තාක්ෂණය කියන එක. කෘෂිකාර්මික තාක්ෂණය යටතේ ප්‍රධාන තාක්ෂණ ක්‍රම අංශ 3කට බෙදනවා. හරිත විප්ලවය, ජාන තාක්ෂණය, ඓන්ද්‍රීය කෘෂිකර්මය කියනවා. මේකෙන් අපි හරිත විප්ලවය කියන කොටස පහුගිය පාඩමේදී අවසන් කරලා තියෙනවා. අද අපි කෘෂිකාර්මික තාක්ෂණයේ ඉතුරු කොටස් පිළිබඳවත් මේ පාඩමේ අනෙක් කොටස් පිළිබඳවත් සාකච්ඡා කරනවා. ඒ අනුව මුලින්ම සාකච්ඡා කරන්න තියෙන්නේ ජාන තාක්ෂණය කියන එක. දැන් ජාන තාක්ෂණ මේවා ජාන තාක්ෂණ මේ බලන්න ඔබ තමයි අපි අන්නාසි කනවා. අන්නාසි ගත්තාම අන්නාසි ඒක ඒ රසමනින්නේ අන්නාසි රහමනේ. පැපොල් ගත්තොත් පැපොල් රස, අඹ ගත්තොත් අඹ රස. එමනේ. ඒකයි අමුතුවෙන් කියන්න දෙයක්වත් නෑ. අඹ ගත්තොත් අඹ රහ තමයි එන්නේ. හාව ගත්තොත් හාවට අඟක් නෑ. හැබැයි හරක් ගත්තොත් හරක්ට අං තියෙනවා. ඕක තමයි සාමාන්‍ය ක්‍රමය. හැබැයි බබාලා ලෝකෙ කොහේ හරි තියනවා නම් අඹ ගෙඩියක්, ඒකේ රසය අන්නාසි රහක් එනවා. පැපොල් ගෙඩියක් තියනවා නම් අඹ රහක් එනවා. දොඩම් ගෙඩියක් තියනවා, ඒක ලෙලි අරපුවම ඒකේ ඇතුලේ ඇට නැති එකක්. මිදි තියනවා නම් මිදි ගෙඩිය හොදනවද නැද්ද කියන එක අතුරු ප්‍රශ්නනේ. ඔම කඩාගත්තා, ඔම ජුක් ගාලා දාගත්තා. ඇට නැතුව කන්න තියෙනවනම් ඔය මොකද මිදි ගෙඩිය හපනකොට ඇට හැපුණොත් කට කහනවා. ඒ හින්දා එහෙම කරදරයක් නැතුව ගෙඩිය පිටින්ම ඇට හැපෙන්නේ නැතුව කන්න පුළුවන්. ඒ කියන්නේ මිනිස්සුන්ට පුතා තියෙනවා මේ ආහාරවල විවිධත්වයක් ලබා ගැනීමේ කැමැත්තක් තියෙනවා. විවිධත්වයක් අපේක්ෂා කරනවා. දැන් මිනිස්සු අපේක්ෂා කරනවා තක්කාලි ගත්තොත් එහෙම ගෙඩි කඩපුවම ඉදිච්චා සති 3-4 තියාගන්න බෑ වගේනේ. හැබැයි මිනිස්සු අපේක්ෂා කරනවා ෆ්‍රිජ් එකක දාන්න නැතුව තක්කාලි ගෙඩියක් ඉදිච්ච මට්ටමේම තියාගන්න පුළුවන් නම් සති 3ක් විතර ඒක මරුනේ. ඒ වගේම තක්කාලි තියනවා නම් ඒ තක්කාලි ගහේ
ගෙඩි වර්ග කීපයක්, ඒ කියන්නේ තක්කාලි ප්‍රභේද කීපයක් තියෙනවා. ඒක මිනිස්සු කැමති. දැන් මේ දවස්වල තියෙන ප්‍රශ්නේ තමයි බඩේරිඟු වලට සේනා දලබු වෙනවා. හැබැයි බඩේරිඟු වලට කිසිදු කෘමියෙක්, කිසිදු දලබුවෙක් මේ වගේ පලිබෝධකේ වහන්නේ නැත්තම් ඒක මරුනේ. පුතා හරිත විප්ලවයේදී ආහාරවල නැත්තම් නිෂ්පාදනවල රසය වෙනස් කළේ නැහැ. වර්ණය වෙනස් කරේ නැහැ. සුවඳ වෙනස් කරේ නැහැ. කල්තබී මේ කාලය වැඩි දියුණු කළේ නැහැ. ඒ නිසා හරිත විප්ලවයේදී ඒ දේවල් කරන්න බැරි වුණා. එහෙනම් ඒ දේවල් කරන්න පුළුවන් තාක්ෂණයක් කොහේ හරි තියෙනවද කියලා විද්‍යාඥයෝ හොයලා බැලුවා. මොනවද හොයලා බැලුවේ? වර්ණය වෙනස් කරන්න ක්‍රමයක්, රසය වෙනස් කරන්න ක්‍රමයක්, පලිබෝධ වලට ඔරොත්තු දෙන එක වැඩි කරන්න ක්‍රමයක්, කල් තබා ගන්න කාලය වැඩි කරන්න පුළුවන් ක්‍රමයක්. අන්න හොයලා බලනවා. මෙන්න මේ හොයලා බලලා 1973 දී විතර අලුත් තාක්ෂණ ක්‍රමයක් හොයාගත්තා. එළවලු වල, පළතුරු වල, ධාන්‍ය වල විවිධ වෙනස්කම් කරා. මොනවද කරපු වෙනස්කම්? වර්ණය වෙනස් කරා. අවශ්‍ය නම් රසය වෙනස් කරා. අවශ්‍ය නම් කල් තබා ගැනීමේ කාලය වෙනස් කරා. අවශ්‍ය නම් පලිබෝධකයන්ට ඔරොත්තු දීමේ හැකියාව වැඩි දියුණු කරා. ඒ වගේම නිෂ්පාදන කාලය අඩු කළා. අනිත් එක අවුරුද්දේ වැඩි වාර ගණනක් වගා කරන්න පුළුවන් ක්‍රම හොයාගත්තා. කරපු දේ තමයි පුතා අපි ගමුකෝ මේ යම්කිසි අපි හිතමු අඹ ගහක් තියෙනවා. අඹ මේ අඹ ගහට අඹ ගෙඩියට පැපොල් රසයක් දෙන්න ඕන. පැපොල් රසයක් දෙන්න ඕනේ නම් කරන්න ඕනේ දේ තමයි මේ පැපොල් ගෙඩියේ තියෙන රසය මේ අඹ ගෙඩියට ඇතුල් කරන්න ඕන. එන අඹ ගෙඩියේ තියෙන අඹ රසය අයින් කරලා පැපොල් රසය ඇතුළත් කරන්න ඕන. කරපු දේ තමයි මෙන්න මේ අඹ ගෙඩියට රස ලබා දෙන ජාලය, ඒ කියන්නේ DNA ජාලය අයින් කරලා පැපොල් වල තියෙන ජාලය මේකට ඇතුළත් කරනවා. මේ පස්සේ බලනකොට ඊළඟ වතාවේ පළදාවේ තියෙන අඹ ගෙඩි ඔක්කොගේ මෙන්න පැපොල් රහ. පැපොල් විතරක් නෙවෙයි. ඕනනම් අන්නාසි, ඕනනම් දෙලු, ඕනනම් වෙන මොනවා හරි රසයක් මේකට ඇතුල් කරන්න පුළුවන්. ඔක හරිත විප්ලවයේදී කරේ නෑ හැම දේවල්. ඒකනේ මේ ක්‍රමයට. මේ බලන්න. ඔයාලා දැකලා තියෙනවා ඔය කඩවල් වල එහෙම අර දැල් බෑග් වල පාරවල් අයිනේ විකුණන්න තියෙනවා. ඇට නැති බේබි නාර. අර දැල් බෑග් එක කිලෝ එකක් විතර තියෙනවා. රුපියල් 200ක් 250ක් විතර වෙන්නේ. අපි ඒවා ගන්නවා. ඊට පස්සේ වෙනද පුරුද්දටම පොත්ත ගලවලා ඒකේ අර නාරම්බික් පොතු ගහලා බලනවා ඇට නෑ ඇත්තටම. අපිට කිසි ප්‍රශ්නයක් නෑ දැන්. නාරං ගෙඩියේ පොත්ත අයින් කරා ජුක් ගාලා දාගත්තා. අයේ ඇට හැපෙන්නේ නෑ. ඉතින් මාර ලේසි. පැයක් ඇතුළත කිලෝ 5ක් විතර කන්න පුළුවන්. ඇට හැපෙන්නේ නෑ. බේබි නාර කරලා තියෙන දේ තමයි ඒ නාරං වල ජානෙ අයින් කරලා දාලා තියෙනවා. වෙනත් ඇට හැදෙන්නේ නැති ගහක ජානයක් මේකට ඇතුල් කරලා තියෙනවා. ඒ කියන්නේ පුතා
කිසියම් ජීවියෙකුගේ මේක සාකයක් වෙන්න පුළුවන් මේක සතෙක් වෙන්න පුළුවන් මේ ජීවියෙකුගේ ජානය නැත්නම් DNA ඉවත් කරලා වෙනත් සාකයක වෙනත් සතෙකුගේ DNA ජානයන් මේකට ඇතුල් කරලා නව ප්‍රවේද ඇති කරනවා නැත්නම් නව ලක්ෂණ ඇති කරනවා ආන්න ඔය විදියට පුතා සාකයකාරී සතෙකුගේ හරි නැත්නම් මේ ජීවියෙකුගේ ජාන ඉවත් කරලා නව ජාන ඇතුළත් කරලා මෙන්න මේ ප්‍රභේදවල ඇති කරන වෙනස්කම් වලට අපි කියනවා ජාන තාක්ෂණය කියලා. ඒකට අපි කියනවා ජාන තාක්ෂණය කියලා. මේක 1973 අවුරුද්දේ තමයි ලෝකෙට අඳුරලා දුන්නේ. මේක අර හරිත විප්ලවය කරන්න බැරි වෙච්ච වැඩ ගොඩක් කරන්න පුළුවන් තාක්ෂණයක් නිසා ඒ වගේම හරිත විප්ලවයට පස්සේ ආපු හින්දා මේකට තව නමක් කියනවා අපි දෙවෙනි හරිත විප්ලවය කියලා. ඒ කියන්නේ දෙවෙනි හරිත විප්ලවය කියන්නේ මේ තාක්ෂණයටමයි ජාන තාක්ෂණයට තව නමක් කියනවා දෙවෙනි හරිත විප්ලවය. ඒකෙදි රසය වෙනස් කරා, වර්ණය වෙනස් කරා, ගන්ධ සුවඳ වෙනස් කරා මේ විවිධ වෙනස්කම් ගොඩක් කරලා තියෙනවා. කල් තබා ගැනීමේ කාලය වෙනස් කරා. මේ වගේ විවිධාකාර වෙනස්කම් මේක ධාන්‍ය වලටත් කරා. මේක ආල වර්ග වලට කරා. මේක එළවලු වර්ග වලට කරා. මේක පළතුරු වලට කරා. මේ අවශ්‍ය ඒ වගේම සත්තුන්ටත් මේක කරා. කරන එකම දේ තමයි සාකයක් අතර මේක කරන්න පුළුවන්. සතෙක් අතර කරන්නත් පුළුවන් සාකයක් සහ සතෙක් අතර කරන්නත් පුළුවන් ඒ කියන්නේ තුන් විදියටම කරන්න පුළුවන් කරන දේ තමයි එක ජීවියෙකුගේ ජානය වෙනස් කරලා වෙන ජීවියෙකුගේ ජාන ඇතුළත් කරලා නව ලක්ෂණ සහිත ප්‍රභේද ඇති කරනවා දැන් ඔය උදාහරණ ඕන තරම් තියෙනවා දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම කඩවල වල විකුණන්න තියෙනවා මිදි జాතියක් ඒකට කියන්නේ C5 මිදි ප්‍රභේදයේ නම C5 කියන එක මේක විශේෂත්වය තමයි මේකේ ඇට නැහැ මේ මිදි ගෙඩි වල ඇට නැහැ ඒ නිසා මේක පාරිභෝගිකයට අපහසුකින් තොරව කැමරට ගන්න පුළුවන් ටක් ගන්න. තව තියෙනවා බඩේරුම ප්‍රභේදය තමයි BT කෝන් කියලා. BT කෝන්. මේ BT කෝන් කියන එක බඩේරුම జాතිය මේ ගහට කිසිම කෘමියෙක් හානි කරන්නේ නැහැ. ඒකට සේනා දලබුවා තියා මොකෙක්වත් හානි කරන්නේ නැහැ. මොකද මේ බඩේරුම ගහ ඇතුළත් කරලා තියෙනවා බැක්ටීරියා ප්‍රභේදයක්. මේ බැක්ටීරියා ඇතුළත් කරලා තියෙන්නේ. ඒක මිනිස්සුන්ටවත් කාටවත් හානියක් නැහැ. හැබැයි කෘමියන්ට නැත්නම් පලිබෝධකයන්ට මෙන්න මේ බැක්ටීරියාව BT කියන බැක්ටීරියාව මේ BT කියන බැක්ටීරියාව ඇතුළත් කරලා ඉඳින්දා මේ කෘමියන්ට මේක කන්න හිතෙන්නේ. ඒක කන්න බෑ යාළුවා. ඒ නිසා ගහ ඔටෝමැටික් ආරක්ෂා වෙනවා. ඒ නිසා මේ BT කෝන් කියන ප්‍රභේදය ජාන තාක්ෂණයෙන් ඇති කරපු ප්‍රභේදයක් ඒ පැලවලටම නැත්නම් ඒ බීජවලටම ඇතුළත් කරලා තියෙනවා බැක්ටීරියා ප්‍රභේදයක්. ඒ බැක්ටීරියාව තියෙන හින්දා වෙන පලිබෝධකයෙකුට මේකට හානි කරන්න බෑ. මේ බැක්ටීරියාව මිනිස්සුන්ට විසකුත් නැහැ. තේරුණාද? ආගේ විදියට ජාන තාක්ෂණය යටතේ ආහාරවල ස්වරූපය වෙනස් කරලා තියෙනවා. දැන් ගන්නකො ගෙදර අම්මා උයනකොට ඒ බත් මුට්ටියෙන් නිකන් රෝස මල් සුවඳක් වගේ එනවනේ. බත් මුට්ටිය උයනකොට ඔයා කාමරේ පාඩම් කර ඉද්දී රෝස මල් සුවඳක් එනවා. ඔයා ඇවිල්ලා අම්මගෙන් අහනවා මොනවද අම්මා මොනවාරි සුවඳ මොනවාරි ගැහුවද ගෙදරට කියලා. මොනවාරි ඔය එයා ප්‍රශ්න එකක් ගැහුවද කියලා. නෑ. ඒ හාල් ಜಾති තියනවා ලෝකේ. ඒකට රෝස ගස්වල නැත්නම් රෝස මල් වල
ජානය ඇතුළත් කරලා තියෙනවා. ඉතින් අපි හාල් උයනකොට ආහාර ඇතුළත් කරලා තියෙන අර රෝස ජානයේ බලපෑම නිසා සුවඳක් නිකුත් කරනවා. ඒකට කියනවා රෝස් රයිස් කියලා. හැබැයි සමහර දරුවෝ යන්න ගියපුවාම කල්පනාව නැති වෙලා ගින්දර වැඩි වෙලා රයිස් රෝස් වෙන අවස්ථාවක් තියෙනවා. ඒව රයිස් රෝස් මිසක්කා රෝස් රයිස් නෙවෙයි. රෝස් රයිස් කියලා ඇත්තටම හාල් ප්‍රභේදයක් තියෙනවා. වී ප්‍රභේදයක්. තව තියෙන ප්‍රභේදයක් පිච්ච මල් සුවඳේනවා. ජැස්මින් රයිස් කියන එක. මේ වගේ වී ප්‍රභේද ලෝකෙ තියෙනවා. ඔයාලා ඕනනම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්න රෝස් රයිස්, ජැස්මින් රයිස්. ඊට අමතරව තව එකක් තියෙනවා ගෝල්ඩන් රයිස් කියලා. ඇත්තටම ගත්තොත් හාල් වල ඒ විටමින් නැහැනේ. ඒ විටමින් නැහැ අපි ඔය හාල් කනේ වගේ ඒ විටමින් නැහැ. අපි විතර වෙන ක්‍රම වලින් අපිට ඒ විටමින් ගන්න වෙන ආහාර වලින්. හැබැයි අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතන වී ප්‍රභේදයක් හැදුවා 2000 වර්ෂයේ විතර. ඒකේ නම ගෝල්ඩන් රයිස්. විශේෂත්වය තමයි ඒ හාල් වල ඒ විටමින් තියෙනවා. ඒ කියන්නේ ඒ විටමින් තියෙන සාකයකින් මේකට ඒ විටමින් ඇතුළත් කරලා තියෙනවා. නැත්නම් ඒ විටමින් තියෙන සතෙකුකින් මේකට ඒ විටමින් ඇතුළත් කරලා තියෙනවා. එහෙම තියෙනවා. ඒ කියන්නේ අපිට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ඇතුළත් කරපු ආහාර නිෂ්පාදනය කරගන්න පුළුවන් මේ ජාන තාක්ෂණය. සාකයක ජාන සාකයකට ඇතුළත් කරලා එහෙම නැත්නම් සාකයක ජාන සතෙකුට ඇතුළත් කරලා නැත්නම් සතෙකුගේ ජාන සාක වලට ඇතුළත් කරලා මේ ඕනෑම ක්‍රමයකින් මේ ජාන තාක්ෂණය කරගෙන යන්න පුළුවන්. අද වෙනකොට තක්කාලි වලට වී වලට පළතුරු වෙනත් ඒවට විවිධ ධාන්‍ය වර්ග වෙනත් ඒවට මේ හැම ආහාරයකටම අද ගොඩක් වෙලාවට ජාන තාක්ෂණය පාවිච්චි කරනවා. එතකොට ජාන තාක්ෂණය පාවිච්චි කරපු ආහාර වෙළඳපොළ ඕන තරම් තියෙනවා. එතකොට මේ ජාන තාක්ෂණය නිසා මිනිස්සුන්ට කෘෂිකර්මාන්තය කියන එක ගොඩක් වෙනස් වුණා, පහසු වෙනවා තව ටිකක්. අර හරිත විප්ලවයේ තිබිච්ච වෙනස්කම් වලටත් වඩා වෙනස්කම් තොගයක් මේකත් එක්ක ආවා. එතකොට මේ ජාන තාක්ෂණයත් කෘෂිකර්මාන්තයට ඇතුළත් වෙච්ච අලුත් තාක්ෂණ ක්‍රමයක්. මේක අලුත් කියවට 1973 තමයි ඇතුළත් වුනේ. හැබැයි පුතා මේක මෙම ආහාර ජාන තාක්ෂණයෙන් හදපු ආහාර ඛණ්ඩ සුදුසුයි කියලා. නැත්නම් ඒ වගේ ආහාර නිෂ්පාදනය කරලා වෙළඳපොළට දාන්න පටන් ගත්තේ 1994 ඉඳලා. ඒ නිසා අද වෙනකොට මේ ජාන තාක්ෂණයෙන් හදපු ආහාර වෙළඳපොලේ දැක ගන්න පුළුවන් කමක් තියෙනවා. එතකොට කුකුල් මස් නිෂ්පාදනයේට ඔයාලා දැකලා තියෙන්නේ කුකුල් මස් විතරක් නෙවෙයි බිත්තර නිෂ්පාදනයේදී තව බිත්තර జాතියක් තියෙනවා ඩබල් බිත්තර කියනවා. ඩබල් බිත්තර. සමහර කඩවල් වල ගන්නත් තියෙනවා ඉතින් සාමාන්‍ය කඩවල් වල තියෙනවා. ඒක ඩබල් බිත්තර කියන්නේ හේතුව තමයි ඒ බිත්තරේ ඇතුලේ කහ මදේ කියන්නේ. අර කහ පාට බෝල ඒව දෙකක් තියෙනවා. ඩබල් බිත්තර. එතකොට බිත්තරාප්පයක් හැම හදා ගන්නකොට ඩබල් බිත්තරාප්ප කියලා විල්ලන්න යන්න එපා. සාමාන්‍ය තාම එහෙම ලොකුවට ව්‍යාප්ත වෙලා නමුත් ඔය ගම්පොළ සමහර කඩවල් වල මාතලේ සමහර කඩවල් වල කෑගල්ලේ නාවල පිටි ඔවා ගන්න තියෙනවා. නැත්නම් වෙනත් පුත්තලම දිහා ඔවා ගන්න තියෙනවා. නමුත් මිනිස්සු එච්චර කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද මේක පොඩ් වෙනස්නේ. සමහර කට්ටිය කනවා. බිත්තර ඇතුලේ කහ මද දෙකක් තියෙනවා. ඩබල් බිත්තර. ඒ ජාන තාක්ෂණය. ඒ කියන්නේ අපිට සමහර වෙනස්කම් ගොඩක් වෙනස්කම්.
අය කැරට් ජාතියක් තියෙනවා. කැරට් වලේ සාමාන්‍ය අපි ගෙවල් වලට කියන කැරට් වලයක් ග්‍රෑම් 100ක් 150ක් උපරිම 200ක් තියෙනවා. මේ ජාන තාක්ෂණයෙන් හදන කැරට් ජාති තියෙනවා කිලෝ එකමාරක් විතර කැරට් වලයක් තියෙනවා. ඉතින් ඒව වගා කරන ගොවියොත් ඉන්නවා. ජාන තාක්ෂණ. මේ විදිහට පුතා ආහාර නිෂ්පාදන කල් තබා ගන්න, ස්වරූපය වෙනස් කරන්න, හැඩය වෙනස් කරන්න, වර්ණය වෙනස් කරන්න, සුවඳ වෙනස් කරන්න මේ වගේ විවිධ ක්‍රම මේ ජාන තාක්ෂණයෙන් කරන්න පුළුවන්. ඒ කියන්නේ හරිත විප්ලවය කරන්න බැරි වෙච්ච වැඩ තොගයක් මේකෙන් කරන්න පුළුවන්. ඒ නිසා මේ ජාන තාක්ෂණය කියන එක ලෝකයේ ආහාර නිෂ්පාදනය වැඩි කරන්න සමත් උනායි. අපි ඒක වාසි අවාසි ගැන කියනකොට කතා කරමු. ජාන තාක්ෂණය කියන්නේ හැබැයි ඕන්න ඔය වගේ DNA වෙනස් කිරීමෙන් ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න 1973 දී විතර ලෝකෙට ආපු තාක්ෂණ ක්‍රමය තමයි ජාන තාක්ෂණය කියන එක කියන්නේ. පැහැදිලිද? හරි. එතකොට ජාන තාක්ෂණය සමාදන්ව මේ නෝට් එකක් ඉල්ලුවා. අර ගිය සතියේ දාපු නෝට් එක ටිකක් කියවන්න අපහසු අපැහැදිලි කමක් තියෙනවා කියලා කිව්වා. ඒක මේ දවස්වල ටයිප් කරගෙන යනවා. ඒ ටයිප් කරගෙන ගිහිල්ලා ඔයාලට ඒක දාන්න. ඊට අමතරව මම කල්පනා කරුවා අද නෝට් එක ඔයාට පොඩ දෙන්නම් කියමු. ඔව්. ඒ නිසා දැන් නෝට් එක ලියා ගන්න පුළුවන් නේ. හරි. right. එහෙනම් ලියපු දරුවොත් ඉන්නවා ගිය සතියේක. ඒක ගිය සතියේක දැන් කියවන්නේ නැහැ. අද නෝට් එක දැන් කියවන්න. හරි. ඒ නිසා දැන් නෝට් එක ඔක්කොටම ලියන්න පුළුවන්. ඒ නිසා නෝට් එක ලියා ගන්න. ගිය සතියේ නෝට් එක යටින් මේව දාගන්න. ජාන තාක්ෂණය කියන එක දාන මාතෘකාව ජාන තාක්ෂණය. ජාන තාක්ෂණය. ජාන තාක්ෂණය කියලා දාන්න පුතා. ජාන තාක්ෂණය. ජාන තාක්ෂණය. ජාන තාක්ෂණය. හොඳයි. හරි ලියා ගන්න. හරිත විප්ලවයෙන් පසුව හරිත විප්ලවයෙන් පසුව හරිත විප්ලවයෙන් පසුව හරිත විප්ලවයෙන් පසුව ලෝක කෘෂි කර්මාන්තයේ කැපී පෙනෙන ලෝක කෘෂි කර්මාන්තයේ කැපී පෙනෙන වෙනසක් කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට මුල් වූ කෘෂිකාර්මික තාක්ෂණයක් ලෙස ජාන තාක්ෂණය හඳුනාගත හැකිය. ජාන තාක්ෂණය හඳුනාගත හැකිය. හරිත විප්ලවය මගින් සිදු කළ නොහැකි වූ යම්
ක්‍රියාකාරකම් යම් ක්‍රියාකාරකම් යම් ක්‍රියාකාරකම් ඇති කිරීමට යම් ක්‍රියාකාරකම් ඇති කිරීමට ඥාන තාක්ෂණය ඉවහල් වෙයි ඥාන තාක්ෂණය ඉවහල් වෙයි ඥාන තාක්ෂණය ඉවහල් වෙයි ඥාන තාක්ෂණය ඉවහල් වෙයි මෙය දෙවන හරිත විප්ලවය ලෙසින්ද දෙවන හරිත විප්ලවය ලෙසින්ද හඳුන්වනු ලැබේ දෙවන හරිත විප්ලවය ලෙසින්ද හඳුන්වනු ලැබේ දෙවන හරිත විප්ලවය ලෙසින්ද හඳුන්වනු ලැබේ ඊළඟ ඡේදයෙන් ලියන්න බලන්න ඊළඟ ඡේදය ලියන්න මෙම තාක්ෂණ ක්‍රමේදී සිදුවන්නේ අර අපොස්ට්‍රොපි දාලා ලියන්න එක් ජීවියෙකුගේ DNA අණු වෙන් කිරීම DNA අණු වෙන් කිරීම ඔස්සේ එක් ජීවී විශේෂයක ඥානයක් තවත් ජීවියෙකුට මුසු කර නව ජීවී ප්‍රභේදයක් ඇති කර ගැනීමයි නව ජීවී ප්‍රභේදයක් ඇති කර ගැනීමයි හරි සංගල වරහන් සරි මේ අපොස්ට්‍රොපි මේක වහලා දාන්න ඇති කර ගැනීමයි හරි මෙම තාක්ෂණ ක්‍රමය
මෙම තාක්ෂණ ක්‍රමය මෙම තාක්ෂණ ක්‍රමය සාක ඉරක් ශාක ඒ කියන්නේ සාකයක ඉඳලා සාකයකට කොමාවක් දාලා සතුන් ඉරක් සතුන් සතෙකුගෙන් සතෙකුට කොමාවක් දාලා සතුන් ඉරක් ශාක මාර කිව්වේ බීටි කෝන් කියන මේ බඩේරුම જાතිය. එතකොට බඩේරුම ගහ තමයි සාකය. එතකොට ඒකට ඇතුළත් කරලා තියෙන බීටි කියන බැක්ටීරියාව තමයි සත්තු. එතකොට ඒ වගේ සාක අතර පුළුවන්, සත්තු අතර පුළුවන්, සාක සහ සතුන් අතරත් පුළුවන්. පැහැදිලිද? රයිට්. යන ආකාර ආහාර නෙවෙයි ආකාර තුනෙන්ම යන ආකාර තුනෙන්ම සිදු කළ හැකිය යන ආකාර තුනෙන්ම සිදු කළ හැකිය මුල් වරට මෙම තාක්ෂණ ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ 1973 වසරේය ආහාරමය වශයෙන් නිෂ්පාදන මුල් වරට එලි දක්වන ලද්දේ 1994 වර්ෂයේ සිටය 1994 වර්ෂයේ සිටය ජාන තාක්ෂණය මගින් අපේක්ෂා කරන ජාන තාක්ෂණය මගින් අපේක්ෂා කරන අරමුණු අතර රසය වෙනස් කිරීම
රසය වෙනස් කිරීම. රසය වෙනස් කිරීම. කියන්නේ රහ වෙනස් කරන එක අරමුණක්. ඒකයි. රසය වෙනස් කිරීම. කොමාවක් දාලා හිටන් වර්ණය වෙනස් කිරීම. වර්ණය වෙනස් කිරීම. වර්ණය වෙනස් කිරීම. වර්ණය වෙනස් කිරීම. කොමාවක් දාන්න. කෙටි කාලීන අස්වනු ලැබීම. කෙටි කාලීන අස්වනු ලැබීම. ඒ කියන්නේ මාසිකින් එකමාරකින් අස්වැන්න ලබා ගන්න පුළුවන් වෙන එක. කෙටි කාලීන අස්වනු ලැබීම. ඔයාලා දැකලා ඇති ඔය සුදු පාට දිගරාබු జాතියක් තියෙනවා. බීරළු රාබු කියනවා. මේක දවස් 30න් ගලවන්න පුළුවන්. මේක ජාන තාක්ෂණය උපයෝග කරගෙන තියෙනවා මේකට. බීරළු එකට. බීරළු රාබු. right. කෙටි කාලීන අස්වනු ලැබීම. කොමාවක් දාන්න. ක්‍රමීන්ට සහ පලිබෝධවලට ක්‍රමීන්ට සහ පලිබෝධවලට පලිබෝධ කියන්නේ දිලීර රෝග සත්තු ඒ වගේ ඕන එකට කියන පලිබෝධකය. ඒ කියන්නේ හානි කරන කට්ටියට තමයි පලිබෝධකයෝ කියලා කියන්නේ. පලිබෝධවලට ඔරොත්තු දීම ඇතුළු අරමුණු ගණනාවක් පවතී. ඇතුළු අරමුණු ගණනාවක් පවතී. හරි. දැන් අපච්චි යෝග ඊළඟ ඡේදයට දාන්න. ඊළඟ ඡේදය ලියන්න. ජාන තාක්ෂණය මගින් නිපදවන ආහාර යටතේ ධාන්‍ය කොමාවක් එළවලු හා අල වර්ග කමාවක් පළතුරු විසිතුරු මල් ඔය ඕකිඩ් වගේ ඒවා ඇන්තූරියම් වගේ ඒවා ප්‍රභේද ලක්ෂ ගාණක් හදලා තියෙනවා. අලුත් ඒවා. දැන් ඔයාට හිතුනොත් එහෙම ඕකිඩ් ඔයාගේ නමට ඔයාගේ හිතේ තියෙන ඩිසයින් එකකට ගිහිල්ලා ඇඳලා පෙන්නනවා මේ විදිහේ මලක් මට හදලා දෙන්න කියලා. ඔයාලා දැකලා ඇති ඕකිඩ් වර්ගයක් තියෙනවා අපේ රටේ මල්වත්තෙත් තියෙනවා ගෙවල් වලත් දැන් ඇති කැන්ඩියන් ඩාන්සර් කියලා. අර උඩරට නැටුම් ශිල්පියෙක් වගේ හැඩයක් තියෙන ඕකිඩ් මල් జాතියක්. ඕක ජාන තාක්ෂණයෙන් හදපු එක. ඒ වගේම විසිතුරු මල්. ආයි තියෙනවා ඔයාට ඕනනම් ගිහිල්ලා අපේ රටේ මල්වත්තේ රුපියල් 50000යි දැන් ගන්නෙ. ඔයාගේ නමට මල් ඕකිඩ් මල් జాතියක් හදා ගන්න පුළුවන්. ඔයාගේ නමට උද්භිද විද්‍යාත්මක නාමය හදලා දෙන්න. දැන් අපි හිතමු ඔයාගේ නම වංචනිකා තුලිතලතා කියලා. එතකොට ඔය උද්භිද විද්‍යාත්මක නාමය එන්නේ ඒ උඩවැඩියාවල වංචනිකා තුලිතලතා උඩවැඩියා. ඔයාට ඕන හදා ගන්න පුළුවන්. ඒක විහිළුවට නෙවෙයි කිව්වේ එහෙම තියෙනවා. හරි. ඒ කියන්නේ ජාන තාක්ෂණේ ඔයාට කැමති හැඩයකට මලක් ඩිසයින් කරලා හදන්න පුළුවන් ලෝකේ ව්‍යාප්ත කරන්න පුළුවන්. එතකොට මේ නම
කොහෙ ගියත් වාගේ නම තමයි කියන්නේ. මේ තමයි වංචනිකා උඩ වැඩියා. නැත්නම් වංචනිකා කියන ඕකිඩ් වර්ගය. නැත්නම් තුලිතලතා කියන ඕකිඩ් වර්ගය. නැත්නම් සමරපාල කියන ඕකිඩ් වර්ගය. අන්න ඒ වගේ. රයිට්. විසිතුරු මල් ලියා ගන්න එතන යට සත්ව නිස්පාදන වැනි අංශ රැසක් පවතී. වැනි අංශ රැසක් පවතී. වැනි අංශ රැසක් පවතී. C5 මිදි ප්‍රභේදය C5 මිදි ප්‍රභේදය බීජ රහිත ඒ කියන්නේ ඇට නැති කියන එක බීජ රහිත ප්‍රභේදයක් වන අතර බීජ රහිත ප්‍රභේදයක් වන අතර බීජ රහිත ප්‍රභේදයක් රහිත රය නැහැ රය බීජ රහිත ප්‍රභේදයක් වන අතර BT corn නම් ඉරිඟු ප්‍රභේදය BT corn නම් ඉරිඟු ප්‍රභේදය කෘමීන්ට ඔරොත්තු දීම සඳහා නිපදවා ඇත කෘමීන්ට ඔරොත්තු දීම සඳහා නිපදවා ඇත ඒක තාම ඉවර නෑ ඕම වින්ද දැන් පුතා ඔය ඇමරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලිස් කියන්නේ ඔය බටහිර වාටියේ තියෙන තනි නගරයක් තමයි ලොස් ඇන්ජලිස් නැත්නම් ලොස් ඇන්ජලස් ඕක තනිකර ජනාකීර්ණයිනේ තනිකර ජනාකීර්ණයි දැන් අර දරුවෙක් අහනවා බීටි කෝන් කියන්නේ ඉරිඟුද තිරිඟුද කියලා. කෝන් කියන්නේ ඉරිඟුනේ. ඉරිඟු. හරි. එතකොට මේ ලොස් ඇන්ජලස් නගරේ වා හිතන්නකෝ අක්කර කාලක් වගේ ඒරියා එකක කිරිගවය 200ක් නඩත්තු කරන්න. සාමාන්‍යයෙන් පුතා එක කිරිගව දෙනකට නවසිලන්තේ අවුරුද්දකට ඕනේ තනකොළ එක කිරි එළ දෙනකට තනකොළ අක්කර 6ක් ඕනේ. පියෝ. ඉතින් ලොස් ඇන්ජලස් වල තනකොළ පිට්ටනි නෑ. ඒත් කිරිගව පාලනය කරනවානේ මාර විදියට. ඒකෝ ලොස් ඇන්ජලස් වල එහෙම කිරිගව පාලනය කරනවා. ක්‍රමය තමයි පුතා ඒකට ඒ කිරිගව දෙන්නුන්ට ඔය විශ්වාස කරන්න මේ කිරිගව දෙනකගෙන් දැන් සාමාන්‍යයෙන් අපි ඔය ගෙවල් වල ඇති කරන කිරිගව දෙනක් දවසකට උපරිම වුණොත් කිරි ලීටර් 2ක් විතරනේ දෙන්නේ. ඒකත් පයින් ගහනවානේ. කිරි ලීටර් 2.5ක් වගේ තමයි දෙන්නේ. උපරිම වුණොත් 3ක් දෙයි දවසකට. අර කිරිගව දෙන ලොස් ඇන්ජලිස් වල ඇති කරන කිරිගව දෙන දවසකට ආසන්න වශයෙන් කිරි ලීටර් 20කට වඩා දෙනවා. අන්න පුතා කිරිගව දෙනවා. කිරි ලීටර් 20කට වඩා දෙනවා. ඔයා හිතන්න ඒ කිරිගව දෙන්නුන්ට කොච්චර තනකොළ දෙනව ඇතිද කියලා. තනකොළ චුට්ටක්වත් දෙන්නේ නැහැ. ඕ. එයාලට දෙන්නේ පුතා ආහාර පැකට් එකක්.
පෙත්තක් ටැබ්ලට් එකක්. ඒක ටැබ්ලට් එක කියලා කියන්නේ. ඒ ටැබ්ලට් එකේ ඒ සතාට වර්ධනය වෙන්න අවශ්‍ය කරන සතාට කිරි නිෂ්පාදනය වැඩි කරන්න අවශ්‍ය කරන සියලුම හෝමෝන ඇතුළත් කරලා තියෙනවා. ඒ ජාන තාක්ෂණයෙන් ඇති කරපු සත්තු කිරි ලීටර් ප්‍රමාණය වැඩි යාලකින් දෙන්න. ඒ ඇතුළත් කරන හෝමෝනයට කියලා පුතා BST හෝමෝනය කියලා. BST හෝමෝනය. මේක ලෝකේ කිරිගව නිෂ්පාදනය ඇති වෙච්ච පෙරලියක්. මොකද තනකොළ ඉස්සරහට හිඟ වෙමින් එන්නේ. තනකොළ පිට්ටනි නැති වෙමින් යන්නේ. මෙන්න විකල්පය BST හෝමෝන සහිතව කිරිගව පාලනය සිද්ධ වෙන්නේ. දැන්ට සිද්ධ වෙනවා. ලියන්න එතනම ඒකෙම ඒ නෝට් එකේම එතනම. එසේම ඒකටම එසේම BST හෝමෝන භාවිත කරමින් BST හෝමෝන භාවිත කරමින් ජාන තාක්ෂණය යටතේ කිරිගව පාලනය සිදු කිරීම වැනි නිදසුන් ගත හැකිය වැනි නිදසුන් ගත හැකිය. හරි පුතා යටින් පොඩි මාතෘකා කෑල්ලක් දාන අනු මාතෘකාවක් ජාන තාක්ෂණයේ ප්‍රතිඵල කියන. ජාන තාක්ෂණයේ ප්‍රතිඵල ජාන තාක්ෂණයේ ප්‍රතිඵල හොඳයි. දැන් හොඳට බලන්න. ජාන තාක්ෂණයේ ප්‍රතිඵල හොඳට බලන්න. මේ බලන්න අපිට මේ දැන් ලෝකෙට හොඳ කෘෂිකාර්මික තාක්ෂණ ක්‍රමයක් තමයි ජාන තාක්ෂණ. ඒක අලුත් විප්ලවයක්, අලුත් වෙනසක් ඇති කරා. පැහැදිලි? මේ වෙනසක් ඇති කරපු පුතා මේ ජාන තාක්ෂණේ හිතකර ප්‍රතිඵල ගොඩක් තියෙනවා. හිතකර ප්‍රතිඵල. හොඳ ඒවා. හිතකර ප්‍රතිඵල. මම පුතා විභාගයේ දෙවොත් හිතකර ප්‍රතිඵල කියලා. විභාගයේ දෙවොත් වාසි කියලා. විභාගයේ දෙවොත් ඒව ධනාත්මක බලපෑම් කියලා ඔක්කොම එකයි. ධනාත්මක බලපෑම් කිව්වත් එකයි, වාසි කිව්වත් එකයි, හිතකර ප්‍රතිඵල කිව්වත් එකයි, ප්‍රතිලාභ කිව්වත් එකයි. ප්‍රතිලාභයක් කියන්නේ වාසි. දැන් බලමු අපි හිතකර ප්‍රතිඵල මොනවද කියන්නේ. එකක් තමයි පුතා දැන් ඔය BT කෝන් ගැන හිතන්නකෝ. BT කෝන් කියන බඩේරින් මේ දවස්වල සේනා දළපුවන්ට ලක් වෙන බඩේරින්කුත් හිතන්නකෝ. ලංකාවේ දැනට මේ මාස 6 ඇතුලේ විතරක් පහුගිය මාස 6 ඇතුලේ සාමාන්‍යයෙන් බඩේරින්කු ගස් වශයෙන් ගන්න. තනි ගස් වශයෙන් ගත්තොත් ලංකාවේ ලක්ෂ 6කට වඩා බඩේරින්කු ගස් විනාශ වෙලා තියෙනවා. සේනා දළබු උවදුර නිසා. එහෙනම් සේනා දළබු උවදුර තියෙන සාමාන්‍ය ඉරිඟු වලට. හැබැයි පුතා BT කෝන් කියන එකට මොකෙක්වත් හානි කරන්නේ නැහැ. සේනා දළබුවත් මේ කෘමි මොකෙක්වත් හානි කරන්නේ නැහැ. කිසිම දිලීරයකට මේකට ඇටැක් කරන්නත් බෑ. වෙනත් කිසිම බැක්ටීරියාවකට ඇටැක් කරන්නත් බෑ. එහෙනම්
ඒ ප්‍රභේදය හානි වෙන්නේ නැති හින්දා අස්වැන්න වැඩි වෙනවා. අනිත් එක ජානතාක්ෂණයෙන් කරන්න පුළුවන් දෙයක් තමයි අස්වැන්න ලබා ගන්න ගත වෙන කාලය අඩු කරන්න පුළුවන්. ඒ හින්දා අවුරුද්දකට ලැබෙන අස්වැන්න වාර ගණන වැඩි වෙනවා. මේ හැම දෙයකින්ම පුතා සිද්ධ වෙන වාසිය තමයි අස්වැන්න ඉහළ නංවා ගන්න පුළුවන්. අස්වැන්න වැඩි කර ගන්න පුළුවන්. ඒ ජානතාක්ෂණයෙන් ඇති වෙච්ච හිතකර ප්‍රතිඵලයක් අස්වැන්න වැඩි කර ගන්න පුළුවන්. තේරුණාද? අනිත් එක තමයි දැන් සමහර ප්‍රභේද තියෙනවා. තක්කාලි ගන්නකො තක්කාලිය අර ඉස්සර තිබ්බ පුතා තක්කාලි జాතිය ගොරක තක්කාලි කියනවා. ඔය වගේ හැඩයක් තියෙන තක්කාලි జాතිය. ඒක හදන්න පුළුවන් වියලි කලාපවල විතරයි. එහෙම නැත්නම් අතරමැදි වර්ෂාව ටිකක් අඩු කලාපවල විතරයි. මොකද වැස්ස ආපු ගමන් මේක පුපුරලා කුණු වෙනවා. ඒ හින්දා මේකේ අස්වැන්න එහෙම අඩුයි ඉතින්. නරක් වෙනවනේ සටස් ගන්න. හැබැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැදුවා තක්කාලි జాතියක් තිලින තක්කාලි කියලා. තිලින තක්කාලි. මේක ලංකාවේ ඕන තරම් වගා කරන්න පුළුවන්. හම්බන්තොටක් පුළුවන්, පුත්තලමෙත් පුළුවන්, නුවරඑළියෙත් පුළුවන්. අන්න තක්කාලි නම් තක්කාලි. තිලින, තරිඳු, මයුර එක එක තක්කාලි జాති හැදුවා. සමන්ත, හරිත මේ වගේ තක්කාලි ගොඩක් හැදුවා වර්ග. ජානතාක්ෂණයෙන් හැදුවේ. අපරාධ කියන්න බෑ. ඕනම දේශගුණයක ඕනම පරිසරයක වගා කරන්න පුළුවන්. ඉතින් ජානතාක්ෂණය ඇතුලේ තිතා වාසියක් තමයි පුතා. ඕනම දේශගුණයක ඕනම පරිසර තත්ත්වයකට ගැළපෙන ප්‍රභේද ඇති වෙනවා. ඕනම පරිසර ඕනම දේශගුණික තත්ත්වයකට ගැළපෙන ප්‍රභේද ඇති වෙනවා. ඒ තව වාසියක්. තේරෙනවද? තව එකක් තමයි අර ඉස්සෙල්ලා කිව්වේ BT කෝන් එහෙම බඩේරු. ඕවට ඇටැක් කරන්න බෑනේ පලිබෝධක වලට. ඒ නිසා පුතේ ඒක ඇතුලේ තියෙන තව වාසියක් තමයි කෘමීන්ට හා පලිබෝධ වලට ඔරොත්තු දෙන ප්‍රභේද ඇතිවීම. කෘමීන්ට හා පලිබෝධ වලට ඔරොත්තු දෙන ප්‍රභේද ඇති වෙච්ච එක. දැන් මේ බලන්න. දූරියන් ගන්නකො දූරියන්. ඉස්සර දූරියන් එහෙම අගෝස්තු ඉඳලා ඔක්තෝබර් විතර වෙනකන් තමයි පාරවල් අයිනේ විකුණන්න තියෙන්නේ. හැබැයි අද ඔය කඩුවස්තර හරි එහෙම බලන්න පොඩ්ඩක්. ඔය බල කඩුවේ බෑවුම එහෙම පොඩ්ඩක් බලන්න. ඔය ගිනි ගත්තේන බෑවුම වල පොඩ්ඩක් බලන්න. ඔය කඩු ගන්නව බෑවුමේ පොඩ්ඩක් බලන්න. ඕන දවසක ගියොත් දූරියන් ගෙඩියක් නම් අරන් එන්න පුළුවන්. ඒක මාරයි. අවුරුද්දේ ඕනම කාලෙක තියෙනවා. අවුරුද්දේ ඕනම කාලෙක තක්කාලි තියෙනවා ලංකාවේ. ලෝකෙත් එහෙම. අවුරුද්දේ ඕන කාලෙක ඇපල් තියෙනවා. අවුරුද්දේ ඕන කාලෙක වී තියෙනවා. ඒකට කියනවා පුතා ඉස්සරව කාලයකට සීමා වෙනවා. වාර කියන්නේ වාරයකට සීමා වෙනවා. අඹ ගත්තොත් අඹ වාරය කියලා හැම තිබ්බා. අඹ වාරය කියලා දැන් එකක් නැහැ. අන්නාසි වාරය කියලා දැන් එකක් නැහැ. දූරියන් වාරය කියලා එකක් නැහැ. රඹුටන් වාරය කියලා නෑ දැන්. ජානතාක්ෂණයෙන්ද ඕනම කාලයක වගා කරන්න පුළුවන් ඕනම දේශගුණයක. ඒකට කියන පුතේ අපි ලෝකේ වර්ෂය පුරාම අපිට අවශ්‍ය කරන ආහාර ප්‍රභේදය ලබා ගන්න පුළුවන් නම් ඒකට කියනවා පුතේ අපි ආහාර සුරක්ෂිතතාවය ඇතිවීම. ආහාර සුරක්ෂිතතාවයක් ඇතිවීම. වාසිය තමයි මොකද්ද? ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම. ඊට පස්සේ අර මුලින්ම කිව්වේ මම ඇට නැති ප්‍රභේද ඇති කරන්න පුළුවන්. රසය වෙනස් කරන්න පුළුවන්. වර්ණය වෙනස් කරන්න පුළුවන්. සුවඳ වෙනස් කරන්න පුළුවන්. හැඩය වෙනස් කරන්න පුළුවන්.
ඒක මාර විදිහේ වෙනස්කම් කරන්න. මෙන්න මේ ප්‍රභේදවල ස්වરૂපයන් වෙනස් කිරීමට හැකියවීමත් තවත් වාසියක් විදිහට පුතේ අපි අඳුර ගන්න. පැහැදිලිනේ? පැහැදිලි? රයිට්. මාතෘකාව දාගන්න හිතකර ප්‍රතිපල. ඥාන තාක්ෂණයේ ප්‍රතිපල කියන එකේ ඊළඟ පොඩි මාතෘකාවක් ගැලලා දාන්න හිතකර ප්‍රතිපල කියන. හිතකර ප්‍රතිපල. හිතකර ප්‍රතිපල. ලියන්න ඥාන තාක්ෂණය නිසා කෘෂිකාර්මික අංශයට ඇති කරන ලද හිතකර ප්‍රතිඵල කීපයක් පහත දැක්වේ. හරි. බබාලා ඕන්නම් අංක විදියට ලියන්න ඕන්නම් තාරකා විදියට දාන්න. හරි. කොහොමවත් පළවෙනි එක තමයි ලියන්න එක අස්වැන්න ඉහළ නම්වා ගත හැකි ප්‍රභේද ඇතිවීම දෙක ඕනෑම දේශගුණික හා පාරිසරික තත්වයකට ඕනෑම දේශගුණික හා පාරිසරික තත්වයකට ගැලපෙන ප්‍රභේද ඇතිවීම තුන කෘමීන්ට හා පලිබෝධ වලට ඔරොත්තු දෙන ප්‍රභේද ඇතිවීම හතර ආහාර සුරක්ෂිතතාව ඇතිවීම ඊළඟ එක කෙටිකාලීන අස්වනු හා රසය වර්ණය කමාවක් බීජ රහිත බව රබුටන් කියන්නේ වගේ බීජ රහිත බව හැඩය
ආදී හැඩය ආදී වෙනස්කම් සහිත ප්‍රභේද ඇතිවීම වෙනස්කම් සහිත ප්‍රභේද ඇතිවීම වෙනස්කම් සහිත ප්‍රභේද ඇතිවීම හරිද වෙනස්කම් සහිත ප්‍රභේද ඇතිවීම හරි පුතේ අනුමාතුකාව දාන්න අහිතකර ප්‍රතිඵල කියලා අනුමාතුකාව දාන්න අහිතකර ප්‍රතිඵල හරි විනාඩියක් දෙකක් කෑ ගහමු නේද ඔව් විනාඩි 3ක් විතර කෑ ගහමු ඊට පස්සේ අපි අහිතකර ප්‍රතිඵල ගැන කතා කරමු හරි හොඳයි බබලාප වෙන්න හරි ආයෙත් එන්න හිටපු විදියට ඉන්න හරි ජාන තාක්ෂණයේ අහිතකර ප්‍රතිඵල තමයි අපි කතා කරන්න තියෙන්නේ මෙයාටකෝ මේ මාසේ අවසාන සතිය වෙනකොට අපිට සුපුරුදු පන්ති පවත්වන්න පුළුවන්කමක් ලැබෙයි කියලා මේ දවස්වල කතාවක් යනවනේ ඒක ලැබුණත් නැතත් දිගටම මම කල්පනා කරුවා සමහර දරුවෝ ඉන්නවා පන්තියකට ඇවිල්ලාම ඉගෙන ගන්න කැමති කට්ටිය. ඒ අය වෙනුවෙන් සුපුරුදු විදියට ඒ තිබිච්ච කාලසටහන අනුව මගේ ඒ නගර හතරේ ආයතන පහේම පන්ති ඒ විදියට පටන් ගන්න. ඒ තිබිච්ච කාලසටහන වලට. ඒක එහෙම තියෙනවා. ඊට අමතරව මෙන්න මේ පටන් ගත්තු ඔන්ලයින් පන්ති ඒකත් ඉඩ තියෙන කාල සීමාවන් ඒ කියන්නේ රාත්‍රී කාලයේදී හරි හවස 6න් පස්සේ හරි ඒ ඔන්ලයින් පන්ති කැමති අයට ඒකත් කරගෙන යන්න. එතකොට ඔන්ලයින් කැමති අයට ඔන්ලයින් පන්ති දිගටම කරගෙන යන්න පුළුවන්. ඊට අමතරව සුපුරුදු ක්ලාස් හෝල් ක්ලාස් වල තියෙන අය ඒ විදිහට කරනවා. දෙකම කරගෙන යනවා. එතකොට ඔයාලට ප්‍රශ්න නැහැ. දෙකෙන් කැමති එකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගන්න පුළුවන්. ඊට අමතරව මම ඔය හැමෝටම වෙනම පේපර් ක්ලාස් එකක් නොමිනේ පවත්වන්නත් ඔන්ලයින් වලින් බලාපොරොත්තු වෙනවා. ඒකට කිසි ගාස්තුවක් අය නොකරන පැය දෙකක තුනක විතර පන්තියකුත් කරනවා. ඒකත් කරනවා මොකද ඔයා ගොඩාක් අසීරුතාවයකට පත් වෙලා ඉන්න ළමයෙක් ඔයා. මොකද සාරාංශ සිදුවීම ඒ වගේම කොරෝනා සිදුවීම මේ වගේ බලපෑම් නිසා ඔයාගේ අධ්‍යාපන මානසිකත්වය ටිකක් බිඳ වැටුණානේ. දැන් ආපහු සුපුරුදු වෙගෙන ඉන්න ඕන. ඔයා ඉන්න ඕනේ ස්ට්‍රෙන්ත් එකේ. කොහොමවත් මං උදව්වක් විදියට ඔයාට ඕනම ළමයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් විදියට අන්තිමකුත් පේපර් ක්ලාස් එකක් කරගෙන යනවා. සුපුරුදු රිවිෂන් පන්ති ඒ මාතලේ ඊට අමතරව ගම්පොළ රඹුක්කන නාවල පිටිය ඒවත් කරනවා. ඊට අමතරව නොමිලේ ඕනම කෙනෙකුට සහභාගී වෙන්න පුළුවන් විදිහේ එකක් ඒක මගේ මානසිකත්වයටත් මගේ සතුට උදෙසාත් මම නොමිලේ වාට පේපර් ක්ලාස් එකකුත් වෙනවත් කරනවා. ඒක විභාගය දක්වාම කරගෙන යනවා. හරි.
එකක් කරගෙන යනවා. ඒක ගොඩක් වෙලාවට නයිට් ක්ලාස් එකක් විදිහට වැටෙන්නේ. නයිට් කිවට රෑ දෙකට හරිය වෙනකම් කරන එක නෙවෙයි. ඔය 7 9 වගේ පාඩම් කරන වෙලාවක් තියෙනවා. ඒ වගේ වෙලාවකට සතිය දවසක දාලා එම් පන්තියක් කරලා දෙන්නම් ඔයාලට. එතකොට ඔයාලට පේපර් ටිකක් සාකච්ඡා කරගන්න පුළුවන්. අපි ඒකේ ගොඩක් වෙලාවට බහුවර්ණ ටිකක් කරමු වැඩිපුර. නේද? ඕන කෙනෙකුට එන්න පුළුවන්. ඒක දෙකටම එන්නත් පුළුවන්. ඒව ප්‍රශ්න නෙවෙයි. ඒක නොමිලේ තියෙන එක ඒකම තියෙනවා. ඔන්ලයින් වෙනම එකක් සල්ලි ගෙවලා කරන එකකුත් කරනවා. ඒකේ තියරි ඊට අමතරව ප්‍රශ්න ඒවත් කරනවා. රයිට්. අන්තිය කරන විදියට කරන එකකුත් කරනවා. ඊට අමතරව නොමිලේ ඕනම කෙනෙකුට එන්න පුළුවන් එකකුත් කරනවා. එහෙමයි ඈ. හරි. ඒ නොමිලේ කරන එක නොමිලේ YouTube එකටත් දානවා. හැදෙන්නේ ඒක ඕනම කෙනෙකුට බලා ගන්න පුළුවන්. ඔයාලගෙත් අර YouTube එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න. අර රතු පාට එක කළු වෙලා තියෙනවා නම් අයව ගන්න යන්න එපා. කළු එක ඔබපු ගමන් අය රතු වෙනවා. එතකොට subscribe එක unsubscribe වෙනවා. මම වචනේ කියෙ වෙන්නේ නැහැ වෙලාවට. හරි. අන්මෙව්ව වෙනවා. හරි. unsub වෙනවා. එතකොට ඒක එහෙම කරන්න එපා. හරි. කළු එක රතු කරන්න යන්න එපා. රතු එක කළු කරලා තිබ්බා වෙච්චයි. හරි. රයිට්. හොඳයි. එහෙනම් පුතා අපි ආපහු සැරයක් පාඩමට යමු. පන්ති පටන් ගත්තත් නැතත් මේ ඔන්ලයින් ඒවා දිගටමත් තියෙනවා. ටයිම් වෙනස් වෙන්න පුළුවන් පන්ති පටන් ගත්තොත්. එතකොට ඒ වගේ වෙන්න පුළුවන්. රයිට් මට තේරුණා ළමයි කිව්වා දෙකටම එන්න පුළුවන්ද කියලා. ඔව්. පන්තියේ කරපුවාම යමක් නොතේරුණ දරුවෙකුට ඔන්ලයින් ඒ ක්ලාස් එකකට එහෙම එන්න පුළුවන්. හරිනේ? ඒක එම් ප්‍රශ්නයක් නැහැ. රයිට්. හොඳයි. අපි යමු අහිතකර ප්‍රතිඵල ගැන බලන්න. දැන් පුතා අපි කියනවා කළු අලාකුලක රිදී රේඛා තියෙනවා කියනෝනේ. ඒ කියන්නේ ඕනම අහිතකර දෙයක හිතකර දේවල් තියෙනවා. ඒ වගේම තමයි පුතා. ඕනම හිතකර දෙයකත් අහිතකර දේවලුත් තියෙනවා. ඔව්. මම කිව්වේ ආයතන පහේම නගර 4 ආයතන 5. එතකොට මාතලේ මම ආයතන 2 කරනවානේ. විදුලක, විදුමග ඒ සුපුරුදු පන්ති ඒ විදිහටම. ඒ වගේ අපමල් රේණුවත් වෙනසක් කරන්නේ ඒවා ඒ විදිහටම යනවා. හරිද? විදුලකෙත් කරනවා, විදුමගෙත් කරනවා, බුද්ධියකෙත් කරනවා, එවිඩන්ට් එකෙත් කරනවා, සංරේඛෙත් කරනවා. ඔය ටික කරනවා. ඊට අමතරව මම මහනුවර මේ අවුරුද්දේ රිවිෂන් පන්තියක් පටන් ගන්නවා. හරි? ඒ නිසා ඒ සුපුරුදු ඒ පන්ති ටික එහෙම කරනවා. රයිට් ප්‍රශ්න නැහැ. රයිට්. මම කීකේ හිටියේ ඕනම අහිතකර දෙයකත් හිතකර දේවල් තියෙනවා වගේම ඕනම හිතකර දෙයකත් අහිතකර ප්‍රතිඵලක් තියෙනවාම තමයි. හරි? ඒක හරියට ආණ්ඩුව වගේ. අයිට වඩා උදාහරණයක් නෑ. ඕනම හිතකර ආණ්ඩුවක අහිතකර ප්‍රතිඵල තියෙනවා. ඕනම අහිතකර ආණ්ඩුවක පොඩි හොඳ කැලේ ටිකකුත් තියෙනවා. හරි? ඒක හොයලා බලලා තමයි ඔය මිනිස්සු අවුරුදු 70 ගානක් තිස්සේ ඡන්දෙ එහෙම දීලා ඔය සෙට් එක පත් කරගන්නේ. හරිනේ? හරිද? right. ඒක අමතක කරන්න ඔය අහිතකර ප්‍රතිඵල ගැන බලමු. දැන් මේ බලන්න පුතේ. ගොරක දක්කාලි ගොරක. අර අපි කිව්වා නේද ඔය සමහර පරිසරවලදී ගොරක දක්කාලි එහෙම වගා කරන්න බෑ කියලා. ඔව් බෑ තමයි. නෝරෙලි එහෙම වගා කරන්න බෑ. මොකද ඒක ටක් ගන්න කුණු වෙනවා. සමහර වෙලාවට ඒ තක්කාලි ගෙඩිය යටි පල්ල කියලා නේ ඔකට කියන්නේ. අර පහළ කෑල්ල නිකන් පිච්චිලා වගේ යනවා. කුණු වෙනවා. හැබැයි පුතා තාම ගොරක තක්කාලි වල තියෙන ඒ රසය කිසිදු ජාන තාක්ෂණයෙන් හදපු තක්කාලියක ඒ රසය ගන්න බෑ. දැන් අත්තරම තිලින තක්කාලි ගත්තොත් එහෙම අපි කනවා තමයි. හැබැයි අඹුල් ගතිය අඩුයිනේ. ඒකම පැණි රහ ගතියකට හුරුයිනේ නිකන්. තක්කාලි වලින් බලාපොරොත්තු වෙන්නේ අඹුලනේ. දැන් ඔය ගොරක තක්කාලි වලින් තක්කාලි සම්බෝලයක් හදාගත්තාමයි තිලින තක්කාලි වලින් තක්කාලි සම්බෝලයක්යි හදාගත්තාමයි වෙනසක්. රසය වැඩි පරණ එකේ ගොරකවල. හැබැයි මම කියන්න හදන්නේ ඒක නෙවෙයි.
තිලින තක්කාලි, තරිඳු තක්කාලි, මයුර තක්කාලි, සමන්ත තක්කාලි, හරිත තක්කාලි. ඒ වගේ නව ජානතාක්ෂණ ප්‍රභේද එනකොට පුතා. ඒ විතරක් නෙවෙයි. ඔය පරණ වී ප්‍රභේද ටික ගන්නකො. සුවඳැල් කියයි. පච්ච පෙරුමාල් කියයි. ඊට අමතරව මඩතවාලු කියයි. මේ වගේ විවිධ වී ප්‍රභේද තිබ්බා. පරණ වී ප්‍රභේද සුපිරිය ඒවා. දුඹුරු හාලුත් තිබ්බා, සුදු හාලුත් තිබ්බා. ඒවා මාස 6-7ක් යනවා තමයි අස්වැන්න දෙන්න. හැබැයි ඒ ලැබෙන අස්වැන්නත් පොඩි තමයි. හැබැයි සෞඛ්‍යයට පට්ට සුපිරි. ඒ නිසා තමයි අදත් ඔය ඒවා ඖෂධ හාල් විදියට සලකන්නේ. බෙහෙත් විදියට සලකන්නේ ඒ හාල්. අදත් මිනිස්සු හොය හොයා ගිහිල්ලා රුපියල් අද ගණන් ඒවා හැබැයි සෑහෙන 200 ගණක් වෙනවා කිලෝ එක. හැබැයි මිනිස්සු කැමති කට්ටිය ඒවා කනවා තාම. පරණ කට්ටිය තාම කනවා හොය හොය ගිහිල්ලා. හැබැයි පුතා අලුත් ප්‍රභේදාවනේ. BG 407 එක කියයි. BG 264 කියයි. මේ වගේ විවිධ ප්‍රභේදාව. ජානතාක්ෂණයෙන් හදපු ප්‍රභේදත් ආවා. හැබැයි වෙච්ච දේ තමයි පුතා පරණ සාම්ප්‍රදායික ප්‍රභේද අභාවයට ගියා. කුකුල්ල ගන්න කුකුලා කිකිලි දෙගොල්ල. අද ඉන්නේ වැඩිපුර බ්‍රොයිලර් නේ. බ්‍රොයිලර් මස් නේ තියෙන්නේ. ඔය කඩවල් ගානේ තියෙන බ්‍රොයිලර් මස්. ඊට අමතරව තියෙනවා කරි චිකන් කියලා ඒත් බ්‍රොයිලර් නේ. කරි චිකන් කියන්නේ බිත්තර දාලා ඒ බිත්තර දාලා ඉවර වෙලා බිත්තර ආයේ දාන්න නැති මට්ටමේ කිකිලියොන්ගේ මස් වලට තමයි කියන්නේ කරි චිකන් කියන්නේ. අර පට්ට හයිය මස් జాතියක් තියෙන්නේ. දැන් ඔයාලා හයි මස් කාලා තියෙනවද? අප්පෝ කාලා තියෙනවා. හරි. එතකොට ඒ වගේ ඒ රසය ගන්නව නිකන් ඔය බ්‍රොයිලර් මස් වල රසය ගන්නව නිකන් පොල් වගේනේ. හැබැයි ගම් කුකුලොන්ගේ මස් ගන්නකො. ඔයා කාලා තියෙනවද කියලා මම දන්නෙත් නෑ. මම නම් කාලා තියෙන පොඩි කාලේ. ගම් කුකුල මස් කියන්නේ පට්ට මස් පුතා ඒවා. අර මේ මස් කන එක ප්‍රොමෝට් කරනවා එහෙම නෙවෙයි ඈ. මස් කන කට්ටිය කයි නැති කට්ටිය නැති බීටි. කන කට්ටිය ඉන්නත් ඕනේ, කන් නැති කට්ටිය ඉන්නත් ඕනේ. මත්පැන් බොනේ උන් ඉන්නත් ඕනේ, නොබොනේ උන් ඉන්නත්. හරි. ඒ වගේ නේම මේකක් නෑ නිර්වචනයක් මගේ නෑ. කොහොම වුණත් ඒ ප්‍රභේද අද බලන්න පුතේ ගම් කුකුලෙක් කියව හොයාගන්න අමාරු නිසා. හැබැයි මම අද ඔය ඔන් කරනකොටම ගම් කුකුලකගේ සත්‍යයක් ආවා. ඒක මාර ආසයි ඈ. ඒව මරු. ඒ කියන්නේ තාම සමහර ගම්බද ප්‍රදේශවල ගම් කුකුලෝ ඉන්නවා. හැබැයි හොයාගන්න හරි අමාරුයි. ඒ කියන්නේ පුතා නව ජානතාක්ෂණ ප්‍රභේද එනවත් එක්කම අර සාම්ප්‍රදායිකව තිබිච්ච ප්‍රභේද අභාවයට යන එක මාර ගැටලුවක්. තේරුණා නේද? මාර ගැටලුවක්. සමහර දරුවෝ කියනවා අපේ ගෙදර ඉන්නවා කියලා. මරු සන්තෝෂයි ඈ. එහෙම ගම් කුකුලෝ ඉන්න එක මාර සන්තෝෂයි. ඒක මරු ඇත්තට. ගම් කුකුලෝ බිත්තර එහෙම ටිකක් ගුණාත්මක භාවයෙන් වැඩි. විද්‍යාත්මකව නම් එහෙම කතාවක් කියන්නේ නැහැ. නමුත් අපි අත්දැකීමෙන් දන්නවා ගම් කුකුලෝගේ ඒ ලබා ගන්න බිත්තර පොඩි තමයි. හැබැයි රසයේ වෙනසකුත් තියෙනවා ඇත්තට. කොහොමද කමන්නේ? ඒ ප්‍රභේද අද පුතේ අභාවයට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ගම් කුකුල් බිත්තරයක් බලන්නකො. නිකම් බිත්තරේ රුපියල් 15ට තියෙනකොට ගම් කුකුල් බිත්තරේ 30යි. ඒකට ඒ වටිනාකම දෙන්න ඕනේ. ඒ ගාන වටිනවා ඒකට. හරි. ඒක නෙමෙයි කියන්නේ. අභාවයට යනවා. නව ප්‍රභේද එනකොට පරණ ප්‍රභේද අභාවයට යනවා. ඊළඟට පුතේ මේව ගන්නකො. අද ඔය සමහර ළමයි ඉන්නව නේද? සමහර ළමයි මේ අපහාස උපහාසයම නෙවෙයි ඈ. සමහර 6 වසරේ බබාලා එහෙම ඉන්නවා. නිකන් අවුරුදු 20ක් විතර පෙනුම තියෙනවා. අවුරුදු 20ක් විතර. සමහරලාට ඒ ළමයි අපිට කතා කරනවා මල්ලි පොඩ්ඩක් එන්නකෝ කියලා. ඔයාලා මල්ලි එනවා. අපි යනවා ළඟට බයෙන් වගේ. එන තඩි මහතා. එහෙම රැවුල කියන්නේ පිරිමි කෙනෙක් නෝ රැවුලෙත් එමෙ ඇවිල්ලා. 6 වසරේ ඉතින් රැවුල කියනකොට ගෑල් ළමයි කියනවා එන තඩි ළමයි. එහෙම ඉන්නවා.
මොකද හේතුව අර බ්‍රොයිලර් මස් කාලා එයාලගේ ඇඟවල් අර මොකද බොයිලර් කුකුල්ලොන්ගේ කෑම බොයිලර් කුකුලා දවස් 45න් 35න් කපා ගන්න මේ මස්. ඒ නිසා එයාලා ඉක්මනට ලොකු කරගන්න පෝෂ්‍යදාහි හෝමෝන දෙන්න. ඒ හෝමෝන සහිත මස් වර්ග කාලා එහෙම නැත්නම් අර එලකිරි බීලා එලකිරි වල පුතේ තියෙන්නේ මතක තියාගන්න සාමාන්‍ය ගමේ සත්ත්වෙකුගෙන් ගන්න එලකිරි මරු. හැබැයි කඩේ පිටිකිරි විදියට ගන්න ඒවා නම් පට්ට හොඳ නැහැ. පිටිකිරි රත්ති කියයි ඇන්කර් කියයි ඊට පස්සේ මෙලිබර්න් කියයි කේක කිරි වර්ග තියෙනවා. බොන්න නම් එපා. සර් මම දැමුත් මේ බලේ ජවයේ ශක්තිය ගන්න සර් මේ කිරි එකක් බිබින්නේ. බොන්න. හැබැයි මතක තියාගන්න ඔය කියපු කිරි වර්ග ඔක්කොගේම තියෙන්නේ එළවලු මේදය. එළවලු මේදය හොඳයි. එළවලු මේදය කියන්නේ එළවලු වලින් ගන්න මේදය නෙවෙයි. අර එළවලු වලට දාන තෙල් එකක් තියෙන්නේ. කටුපොල් තෙල් ෆාම් ඔයිල් මේදය තමයි තියෙන්නේ. ෆාම් ඔයිල් මේදය තිබ්බහම දිගු කාලීනව ඇඟේ පිළිකා හැදෙනවා. ඒකයි වැඩි. ඒ සමේ ගෙදර අම්මලා එහෙම ආදරේ වැඩිපුර කිරි එකක් දෙන්නේ. පිටි කිරි නම් බොන්න එපා පුතේ අම්මලා දුන්නත් කවන්න බොන්න එපා. එයා මම අම්මලාගෙම තියලා ඉන්නවා ඔය තාත්තලා ඉන්නවා ඒ ලංකාවට දෙන්න එපා පිටි කිරි බොන්න එපා. ඔය ලෙඩේ බලන්න එහෙම යනකොට පිටි කිරි අරන් යන්න එපා. හෝර්ලික්ස් එක අවුලක් නැහැ මොකද හෝර්ලික්ස් වගේ ඒවා ඒ වගේ තියෙන්නේ සාකමේ කොටස්ම තමයි මෝල්ටඩ්. ඒව අවුලක් නැහැ. ඒ නිසා පිටිකිරි නම් දෙන්න එපා. ඇත්තම කතාව කිව්වොත් අපේ ගෙදර පැත්ත පළාතක නම් අරන් ගිහිල්ලා නැහැ මේ මෑත කාලෙකදී පිටිකිරි නම්. එකක් සල්ලි නැහැ. අතක සල්ලි තිබ්බත් අරන් යන්නේ. මම මේක වීරුවට කිව්වේ සල්ලි නැති කතාව. එහෙම බොන්නේ නැහැ අපි. මොකද පිටිකිරි. අපි බොන්නේ නැති එකක්. ඔයාලට බොන්න කියන්නේ මොකක්ද? පිටිකිරි. බොන්න එපා. එළවලු මේදේ තියෙන්නේ. එළවලු මේදේ කියලා කියන්නේ ෆාම් ඔයිල් වල මේදේ. බොන්න එපා. ඒක තනි කරම ආමාශ පිළිකා විතරක් නෙවෙයි තනි කරම පිළිකා තත්ත්වයන් වැඩි වෙනවා. මම දන්නවා ගම්බද ප්‍රදේශවල අද පිළිකා රෝගිය කොච්චර ඉන්නවා. හරිද? ඒකට එක හේතුවක් තමයි ආහාර. එසේම ගන්න එපා. එතකොට මේ ජාන වෙනස් කරපු ආහාරවල තියෙන අවාසිය තමයි පුතා. පිළිකා වගේ රෝග ජාන විකෘති වීම. ඊටත් අමතරව අර ඉස්සෙල්ලා කිව්වේ අර ටිකක් වයසට වඩා හෙට තඩි වෙච්චි වයසට වඩා වැඩිහිටි වෙච්ච ගතිය තියෙන. ඒ වගේ තිබ්බහම සමාජ විරෝධී ක්‍රියා සිද්ධ වෙනවා. ගැටලු ඇති වෙනවා. ඒවත් පුතා අපි සලකනවා මේකේ තියෙන තව ගැටලුවක්. ඒකට කියනවා පුතා අපි ජාන වෙනස් කරපු ආහාර නිසා මිනිස්සුන්ට විවිධ විකෘති තත්ත්වයන් සෞඛ්‍ය ගැටලු ඇති වෙනවා. හරි. පුතේ අර ටියුට් කතාවක් කිව්වා මම අද ඇත්තටම ගිය සතියේ කිව්වනේ අලුත් ගෲප් එකක් හදලා ඇඩ් කරනවා කියලා. මගේ මානසිකත්වය ආපහු කියන්න පටන් ගත්තා. මගේ මානසිකත්වය මට කියනවා උඹ එහෙම කරන්න එපා. උඹ එහෙම වර්ගේ මිනිහෙක් නෙවෙයි. උඹ එහෙම සල්ලි පස්සේ දුවන මිනිහෙක් නෙවෙයි. උඹ ඒ සමහර දරුවෝ ඉන්නවා 25 වෙනි ඉඳන් පස්සේ පන්ති කාස්තු ගත්තු අය ඉන්නවා. ඕකේ. ඒ නිසා උඹ එහෙම කරන්න එපා. ඕන කෙනෙකුට ඇතුළත් වෙන්න ඉඩ දීපන් කියලා. මම ඒ නිසා පුතා අලුත් ගෲප් එකක් හැදුවේ නැහැ. අලුත් ගෲප් එකක් හැදුවේ නැහැ. මගේ මානසිකත්වය කියන එහෙම කරන්න එපා කියලා. ඊයේ වෙනකමුත් ඒකේ ඇඩ් කර තිබ්බා. අලුත් ගෲප් එකක් හදාලා තිබ්බා. මම ඒක ඇඩ් කරේ නැහැ මොකද? ඒකට විතරක් ලින්ක් එක දැම්මේ නැහැ. තිබිච්ච ලින්ක් එක ඔක්කොටම දැම්මා. මොකද මගේ මානසිකත්වය ඉඩ දෙන්නේ නැහැ. අර විදියට ගෲප් හදලා ඒ සල්ලි ගෙවපු පිරිසට විතරක් ඉගෙන ගැනීමේ අවස්ථාව ඇති කරන එක. මේ මොහොතේ හැමෝම අසරණ නිසා. සමහර දරුවන්ට 25 වෙනිදාන් පස්සේ තමයි රාජ්‍ය සේවක දරුවන්ට සල්ලි හම්බෙන්නේ. ඒතකොට තමයි එයාලා පන්ති ගාස්තු ගෙවන්නේ සාමාන්‍ය පන්ති වල උනා. ඒ නිසා මම මේ මායේ වෙනම ගෲප් එකක් හැදුවේ නැහැ. ඒක කාඩ් ගත්ත අයට අසාධාරණෙකුත් නැහැ. ප්‍රශ්නයක් නැහැ. ගෙවල ගත්ත කට්ටිය කොහොමවත් හැමදාම ගෙවල ගන්න.
සමහර දරුවෝ ඉන්නවා 18 වෙනිදාට 20ට නැත්නම් 3 වෙනි සතිය වෙනකොට කාඩ් ගන්න අය. ඒ නිසා ඒකයි. ඔව්. ඒ කියන්නේ 25 වෙනිදා පස්සේ දෙමව්පියන්ට සල්ලි හම්බෙන්නේ. ඒ නිසා මම ඒක තීරණය වෙනස් කරා මම ගෲප් එකක් හදන්නේ නැහැ. මේ දවස් ටිකේම මේ මාසෙම ආට කාඩ් ගන්න පුළුවන් ඕනේ දවසක කාඩ් ගන්න අන්තිමට ඇඩ් වෙලා ඉගෙන ගන්න. අවංක වෙලා වැඩි ඉගෙන ගන්න. ඒක විතරයි මගේ මානසිකත්වය ඉඩ දෙන්නේ නැහැ. අර විදියට දරුවෙක් සල්ලි නැති නිසා අන්තිමට ජොයින්ට් වෙන්න බැරුව ඉද්දී තව දරුවෙකුට උගන්වන්න මානසිකත්වයක් මගේ නැහැ. ඒකට ඉඩ දෙනවා අඩුයි හිත. ඒ නිසා අවංක වෙලා ඉගෙන ගන්න මේ කටයුතු පවත්වාගෙන යන්නෙත් අපි ගොඩාක් මේවට ගෙවන්න ඕන අපි ඔය ඔයාලට තේරෙනවා මේකේ විනාඩි 40න් කැඩෙන්නේ නැහැ නේ පුතා මේ channel එක 40 දී කැඩෙන්නේ නැහැ. අපි පැය 5ක් කරත් එක දිගට කරන්න පුළුවන් කැඩෙන්නේ නැතුව. මේවට ගෙවලා අපි මේ Zoom app අරගෙන තියෙන ගෙවන්න තියෙන app එකක්. ඕනම ළමයි ගානකට සෙට් වෙන්න පුළුවන් app එකක් මේක. ඒ නිසා එහෙම තියෙන්නේ. ඒ නිසා ඒවට ගෙවීම වගේ ඒවා යන හින්දා ඒ වගේම මොනවා නැත්නම් අපි ටියුට් එකක් print කරලා ඔයාලට දෙනවා. ඒවට යම් කිසි වියදමක් යනවා. ඒවා පවත්වාගෙන යන්න විතරයි අපි මුදලක් අය කරන්නේ. නැතුව ළමයින්ට බල කරලා ළමයිව මරාගෙන කන මානසිකත්වයක් අපිට නැහැ. හරි. නිසා ළමයි ඉගෙන ගන්න මේ මාසය ඇතුළත ආයතන වලට ගිහිල්ලා ටියුට් එක ලබා ගන්න. ඒ ටියුට් එක ලබා ගන්න මම දන්නවා කෙනෙකුට ඕන ෆොටෝකොපි ගන්න පුළුවන් එහෙම කරන්න එපා කියලා කියන්නේ. එතකොට අපිට මේ කටයුතු පවත්වාගෙන යන්න බෑනේ. ඒක. මොකද මේකට සෑහෙන ගාණක් අපි ගෙවලා තමයි මේ වැඩ කරගෙන යන්නේ. තේරුණාද? ඔය ආයතන වලටත් අපි ඒ ටියුට් එක තියනවාට ඒ ගාණක් දෙන්න බෑ. ඒකත් කරගෙන එව යන්නේ. ඒකයි. ඒකේ නැතුව මේ මට ඒක ලාභ ලබන මානසිකත්වයක් නෑ. මම දන්නවා මම සාමාන්‍ය සරල වර්ගයේ මිනිස්සයා නේ. හරිනේ. මම දැකපු ගුරුවරු අතර සරල වර්ගයේ මිනිස්සෙක් තමයි මම. ඒ නිසා ඒක තමයි දන්නවා. ඒ නිසා ඒ ටික හරියට කරමු. රයිට්. ඔයා මටත් වඩා ඔයා මං ගැන දන්නවා. රයිට්. හරි පුතේ. ඊළඟ අවාසිතාව තියෙනවා. දැන් අපි දන්නවා මේ ඕන් බබෙක් ඉන්නවා. මේ බබාට මේ අපි හිතමු ડોක්ටර් කෙනෙක් ළඟට යනවා. අපි හිතමු ඔයා වගේ බබෙක් ડોක්ටර් කෙනෙක් ළඟට යනවා. මූණේ වේලිලා කර වෙලා වගේ නිකන්. මොනේ රඩු වෙලා තියෙන සමහරවල් කොස් කට්ට වගේ වෙනවනේ කාලයකට මූණවල් එහෙම. ආන් එහෙම වෙනවා. ડોක්ටර් ළඟට යනවා ડોක්ටර් මේ බලන්න මේ මූණ නිකන් කොස් කට්ට වගේ වෙලාවකට දූරියන් කටු වගේ කොහොමද වෙනවා. ඔහොම කියලා යනවා ડોක්ටර්. ડોක්ටර් කියනවා ආට C විටමින් මදි. ඒ නිසා ඔයා C විටමින් තියෙන කෑම වර්ග කන්න. C විටමින් වර්ග තියෙනවා. කෑම වර්ග කන්න කියලා කියනවා. එතකොට C විටමින් තියෙන කෑම වර්ග කන්න කියලා කියනවා. ඒ නිසා ඔයා අර ටවුන් එකේ තියෙන අර චූටි බේබි නාරං කියලා තියෙන ඇට නැති බේබි නාරං මලු 5ක් විතර අරන් යනවා. ගෙදර අරන් යනවා. ගිහිල්ලා පාඩම් කරන අතරේදී ඔම කනවා දැන්. එලි ගහනවා කනවා. කියනවා. ජාන තාක්ෂණී යනු කීකේ කනවා දැන්. පාඩම් කරනකොට එක විනාඩියකට 5ක් විතර කනවා. කොහොමද කෑම? මොකද ඔයාට ඕනේ මේ කොස් කටු ගතිය නැති කරගන්න. ડોක්ටර් කිව්වා C විටමින් අඩු හින්දා තමයි මේක වෙන්නේ කියලා. ඔයා දන්නවා දොඩම් වල C විටමින් තියෙනවා කියලා. මාසයක් විතර කනවා මේ කොස් කටු ගතිය දිප් එක දූරියන් කටු සයිස් එකට ආවා. අනිත් යනවා ડોක්ටර් හම්බෙන්න. ડોක්ටර් කියපු හින්දා අපි ගෑවා C විටමින් තියෙන පළතුරු සෑහෙන්න. තාම නැහැ කියලා. මතක තියාගන්න පුතා. ජාන වෙනස් කරපු ආහාරවල ඇඹුල් තියෙන්න පුළුවන්. හැබැයි C විටමින් නැහැ වෙලාවකට. ඒ කියන්නේ පුතේ ජාන වෙනස් කරලා හදපු ආහාරවල අපි බලාපොරොත්තු වෙන පෝෂණය නැති වෙන්නත් පුළුවන්. තේරුණාද? දැන් ඔය කැරට් වල තියෙන්නේ කැරොටින් කියන එකනේ.
අලුතින් හදන ජාන තාක්ෂණය වෙනස් කරලා හදන ඒ වගේ කැරොටින් කියන එක නැහැ වෙලාවකට. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන පෝෂණය නැති වෙනවා. ඒක පුතේ මේ ජාන තාක්ෂණයේ තියෙන තව අවුලක්. ඒ කියන්නේ අපි බලාපොරොත්තු වෙන පෝෂණය නොලැබී යාම කියන එක තව තියෙන අවුලක්. පැහැදිලි? අය මේ බලන්න. අපි කියවනේ අර සමහර ජාන තාක්ෂණයෙන් හදපු ගස් වර්ග තියෙනවනේ. දැන් පුතා අපි ගත්තොත් එහෙම පරිසරයේ සාකයක් තිබ්බම ඕක මොකෙක් හරි සතෙක් කන්න එපේ පළගැටියෙක් හරි. පළගැටියෝ කන්න එපේ. පළගැටියෙක් කෑවොත් තමයි පළගැටියෝ ඉන්න හින්දා තමයි ගෙම්බෝ පරිසරය හැදෙන්නේ. ගෙම්බෝ හිටියොත් තමයි සර්පයෙකුට ඉන්න පුළුවන්. ඕකට කියන්නේ පුතේ ආහාර දාමනේ. ඔය ඔස්සේනේ ආහාර ජාලය හැදෙන්නේ. මේ ආහාර දාම ආහාර ජාල තිබ්බොත් පරිසර පද්ධතිය සමතුලිත වෙන්නේ. නේද? හැබැයි පුතා මේ ජාන තාක්ෂණයෙන් හදන සමහර ගස් වර්ග පළගැටියෝ වගේ සත්තුන්ට වෙනස් සත්තුන්ට කන්න හිතෙන්නේ කන්නේ. එතකොට පුතා මෙයාලා පරිසරයෙන් වද වෙලා යනවා. හිතන්න එපා කිසිම සතෙක් පරිසරයෙන් වද වෙලා යන එක හොඳයි කියලා. පරිසරේ පළගැටියෙන්න ඕනේ. පරිසරේ ගෙම්බෝ ඉන්න ඕනේ. ගෙම්බෝ හිටියොත් තමයි පළගැටියෝ ගහන්නේ අඩු වෙන්නේ. ගෙම්බෝ වැඩි වෙලා හිටියොත් අපිට කරදරයක්. ඒක අඩු කරලා දෙන්නේ සර්පය. ආහාරේ සපුතා ආහාර දාම ආහාර ජාල ආරක්ෂා වෙන්නේ. හැබැයි ජාන තාක්ෂණයෙන් හදන ගස් වර්ග කිසිම වෙනත් සතෙක් කන්න බැරි ඒවා තියෙනවා. එතකොට ස්වභාවික ආහාර දාම ආහාර ජාල රටාව පවතින්නේ ආහාර දාම ආහාර ජාල බිඳ වැටෙනවා. ඒ කියන්නේ පුතේ පරිසර පද්ධති බිඳ වැටෙනවා. ඒකත් ගැටලුවක්. තේරුණා නේද? ඒකත් ගැටලුවක්. ඒකත් ජාන තාක්ෂණයෙන් ඇති වෙන තවත් අහිතකර බලපෑම. පැහැදිලිද? පැහැදිලි. හරි. සමහර දරුවෝ ඇහුවා අර වෙනදා විදියට බැංකුවට සල්ලි ගෙවලා ගෙවන්න ටියුට් ගෙන්න ගන්න පුළුවන්ද කියලා. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ විදියට ගෙන්න ගන්න පුළුවන්. පැහැදිලි? ඒවත් කරනවා. ඕන විදියකට සමහර දරුවෝ දුර ඉඳලා එන්න බෑ. අතර බකමුණ තියා ඉන්නවා සමහර දරුවෝ හෙට්ටිපොළ මාරක ඊට අමතරව සමහර දරුවෝ ඉන්නවා කොත්මලේ කෙළවරවල් වල. ඊට පස්සේ ආගරපතල පැත්තේ ඒ දරුවන්ට එන්න බෑ. ඒ නිසා එයාලට ගෙන්න ගන්න අමාරු. ටියුට් කියන්නේ ආයතන වලට එන්න අමාරුයි. සමහර පැතිවල ලොක්ඩවුන් කරලා තියෙනවා. ලොක්ඩවුන් කරපු ප්‍රදේශ ආර එන්න වෙනවා. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට ගෙවල් වලට ටියුට් එවන්නත් පුළුවන්. අර නම්බර්ස් වලට එම් කරන්න පුළුවන්. රයිට්. හොඳයි. නෝට් එක ලියා ගන්න. ලියන්න. ජාන තාක්ෂණ ක්‍රියාකාරකම් ඔස්සේ ජාන තාක්ෂණ ක්‍රියාකාරකම් ඔස්සේ ඇති වී තිබෙන අහිතකර බලපෑම්ද රැසක් අහිතකර බලපෑම්ද රැසක් පහත ලෙස දැක්විය හැකිය. හරි. මම පුතේ ලියන්න එක නව ප්‍රභේද බිහිවීමත් සමග සාම්ප්‍රදායික ප්‍රභේද බිහිවීමත් සමග සාම්ප්‍රදායික ප්‍රභේද
सांप्रदायिक प्रभेद अभावයට යාම අභාවයට යාම අභාවයට යාම අභාවයට යාම අභාවයට යාම දෙවැනි එක ජාන වෙනස් කළ ආහාර හේතුවෙන් ජාන වෙනස් කළ ආහාර හේතුවෙන් ජාන වෙනස් කළ ආහාර හේතුවෙන් මිනිසා හට ජාන වෙනස් කළ ආහාර හේතුවෙන් මිනිසා හට ජාන විකෘතිතා ඇතිවීම ජාන විකෘතිතා ඇතිවීම ඊළඟ එක ජාන වෙනස් කළ ආහාර වලින් ජාන වෙනස් කළ ආහාර වලින් බලාපොරොත්තු වන පෝෂණය නොලැබී යාම 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 ඊළඟ එක ස්වභාවික ආහාර දාම රටා වෙනස් වීම හරි නේද රයිට් ඔය කතාවත් එක්ක පුතා දෙවැනි තාක්ෂණය උතන ඉවර වෙනවා දැන් මේ වෙනකොට හරිත විප්ලවය කතා කරලා ඉවර කරා දැන් මේ කතා කරලා ඉවර වුණා ජාන තාක්ෂණ මම පුතා ලියන්න මාතෘකාව අයින්ද්‍රිය කෘෂිකර්මය කියන තුන්වෙනි එක තමයි කෘෂිකර්ම තාක්ෂණයේ තුන්වෙනි අංශය ऐन्द्रिय कृषिकार्य ऐन्द्रिय कृषिकार्य ऐन्द्रिय कृषिकार्य ऐन्द्रिय कृषिकार्य हरी मैं बना बुद्धि कोहमडत लोके කෘෂිකර්මය ආරම්භ වෙන කාලේ ඉඳලා ඔය 1940 විතර වෙනකම්ම පුතා මිනිස්සු භෝග වගා කෙරුවේ මිනිස්සු සත්ත්ව පාලනය කෙරුවේ කෘත්‍රිම රසායනික පාවිච්චියක් නැතුව ඔය ගොම පොහොර කොළ පොහොර ඕව දාලා තමයි වගා කෙරුවේ ඒ වගේම කෘමියෝන්ගෙන් ඇති වෙන හානි ඒව වළක්වන්න ඉතින් සුදු ලුණු තලලා එහෙම නැත්නම් කොහොඹෑට තලලා මේ විදිහට පුතා හදාගත්තු ස්වභාවික
නිස්සාරක රසායනික ද්‍රව්‍ය තියෙනවා. නිස්සාරක ස්වභාවික රසායනිකයන් තියෙනවා. ඒව ගස්වලට ගහපුවාම සත්තු මැරෙන්නේ නැහැ, ඉවත් වෙලා යනවා. ඊට අමතරව ඔය කීඩෑව් ගොයන් වලට එනවා සත්තු జాතියක්. ඊට අමතරව වෙනත් කෘමී උවදුරු මඩ පවත්වන්න ඉස්සර කට්ටිය ඔය කොහුලනුවක එහෙම දුම්මල ටිකක් ගාලා දෙපැත්තෙන් දෙන්නෙක් ඉඳගෙන කුඹුර හරහා ඔය ලණුව ඇදගෙන යනවා. ඒතර එකේ තියෙන ස්මෙල් එකට ඒ ස්වභාවික රසායනික බලපෑම හින්දා අර කීඩාව එහෙම ඉවත් වෙලා යනවා. ඔය වගේ ක්‍රම වලින් තමයි පලිබෝධ මර්ධනය කරේ. වල් මර්ධනයට වෙන දෙයක් කරේ නෑ, වල් ගැලෙව්වා. ඊට අමතරව වතුර බැඳලා කුඹුරට වීගහට සතියක් දෙකක් විතර වෙනකොට ගොවිලෑල්ල කියලා උපකරණයක් තියෙන ඕකෙන් ඔම තලාගෙන යනවා. මේ තලාගෙන යනකොට ගොයන් ගහේ ලක්ෂණයක් තමයි ඒක තැළුණට ආපස්සරක් නැගිටිනවා. හැබැයි කුඩු මැටි ගස් වෙනත් ඒකේ තිබිච්ච වල් ගස් බිම වැටිලා හරහා වැටිලා කුණු වෙලා අන්න වල් මර්ධනය කරනවා. කාටවත් හානියක් නැහැ. රසායනික යෙදවීමක් නැහැ. ඒක මරු. ඔය ක්‍රම වලට තමයි වගා කටයුතු කරන්නේ. ඔය විදිහට පුතා පරිසරයේ ඉන්න ජීවීන්ට හිතකර මට්ටමේ සිදු කරන කෘෂිකාර්මික ක්‍රියාවලියක් තමයි තිබ්බේ. ඕකට කිව්වේ අයින්ද්‍රිය කෘෂිකාර්යය. හැබැයි අපිට ආහාර නිෂ්පාදනය වැඩි කර ගැනීමේ උවමනාවට වෙනස් කර ගැනීමේ උවමනාවට අපි හරිත විප්ලවයේ ජාන තාක්ෂණය ඕනවටත් වඩා වැඩි පාවිච්චි කරන්න පටන් ගත්තා. ඕනවටත් වැඩි පාවිච්චි කරනවා. ඒ හින්දා තමයි පරිසරයේ ආසනික් මට්ටම වැඩි උනේ. අද රජරට ප්‍රදේශවල වියලි කලාපයේ බොහෝ ප්‍රදේශවල වකුගඩු රෝගේ වගේ රෝග ඇති වෙන්න ඔය ආසනික් ඊයම් කැඩ්මියම් මේ වගේ බැරලෝ රසායනික අපි වැඩිපුර පාවිච්චි කරපු එක තමයි ප්‍රධාන වශයෙන් බලපෑම. ඒ කියන්නේ හරිත විප්ලවයේ ජාන තාක්ෂණයේ ගැටලු තියෙනවා. මම පිළිකා රෝගී අර කෘත්‍රිම පිටිකිරි වර්ග බොනවා අපි ගොඩක්. අපි කිව්වේ මිනිස්සු බොනවා. ඉතින් පිළිකා රෝග ඇති වෙනවා. සමහරට අපේ පවුල් වලත් ඉන්නවා පිළිකා රෝගී. ඇයි මේ? අර ආහාර වෙනස් කරලා කෘත්‍රිම දේවල් කාලා දැන් සමහර දරුවෝ මම දන්නවා දරුවෝ ඔයාලට කියන්නේ ගෙම සෝටිස් පතරාංග විදියට සෝටිස් කනවා. රෝල්ස් කනවා. ඔයා දන්නවද රෝල්ස් බදිට මොනවගෙන්ද කියලා? එළවලු තෙල් වලින්. එළවලු තෙල් කියන්නේ ෆාම් ඔයිල්. ෆාම් ඔයිල් කියන්නේ කටුකොල් ගහේ තෙල්. රෝල්ස් එක අර ටිකක් දුඹුරු ගහලා තියෙනකොට සමහර කට්ටිය හරි ආසයි. මාරය කී කන්නේ. මාරය ඔයගේ පිළිකා හැදෙනවා. කන්න එපා. ඊට වඩා හොඳයි හාල් පිටි රොටියක් හදාගෙන කන්න. පාන් පිටි රොටි කන්න යන්නත් එපා. පිළිකා බහුල වෙනවා. අපි පාන් පිටි කියලා කිව්වට පුතේ ඕකේ තිරිඟු පිටි නෙවෙයි. තිරිඟු පිටි වල නරකක් නැහැ. හැබැයි තිරිඟු පිටි වල දුඹුරු පාට බ්‍රෑන්ඩ් එක යාලා අයින් කරගන්න. ඒක තමයි හොඳ කොයන්. ඒ හොඳ දුඹුරු පාට පාන් පිටි තියනවා නම් ගන්න. දුඹුරු පාට පාන් පිටි කිලෝ එකක් මම දන්න විදියට රුපියල් 300ක් විතර වෙනවා. හැබැයි සාමාන්‍ය කඩවල ඇත්තෙත් නැහැ. ඉතින් අහිංසක අපි වගේ මිනිස්සු රොටි කන්න ආසාවට පාන් පිටියම අරයි යනවා. ગેස්ට්‍රයිටිස් අරනවා අපේනවට. එසා සෞඛ්‍ය ගැටලු වැඩි වුණා. ආන් ඒ හින්දා මේ ජාන තාක්ෂණේ හරිත විප්ලවයේ යම් අහිතකර බලපෑම් තිබ්බ හින්දා මිනිස්සු ආපෞසරයක් හිතුවා. අපි ආපෞසරයක් පරණ කෘෂිකාර්මික ක්‍රමයට යන්න ඕනේ. පරණේවත් ආපෞසරයක් ගන්න ඕනේ. ඒ නිසා ලෝකේ 1990 විතර පස්සේ ආයෙත් සැරින් සැරේ රසායනික අයින් කරගෙන
රසායනික කෘෂිකර්මයෙන් චුට්ට ඉවත් වෙලා ආපහු හරිත විප්ලවයෙන් ජානතාක්ෂණයෙන් චුට්ට අයින් වෙලා අයත් අයින්ද්‍රිය කෘෂිකර්මයට එන්න පටන් ගත්තා. මොකද මිනිස්සු ආයෙත් සෞඛ්‍ය ගැන හිතනවා. අයත් පරිසරය ගැන හිතනවා. ඒ මානසිකත්වයට ආවා. ඒ ඔස්සේ පරිසරයට හිතකාමී වෙන සෞඛ්‍යයට හිතකාමී වෙන කෘෂිකාර්මික ක්‍රමයක් විදියට ආපෞසරයක් අයින්ද්‍රිය කෘෂිකර්මයට යොමු වෙමින් තියෙනවා. අයින්ද්‍රිය කෘෂිකර්මය කියන්නේ ඒ වගේ පරිසරයට සෞඛ්‍යයට හිත කරන කෘෂිකාර්මික ක්‍රමයක්. පරණ තිබ්බ ක්‍රමයක්. හැබැයි ආපෞසරයක් ට්‍රෙන්ඩ් එකක් විදිහට 90 පස්සේ ආය ආවා. ඒක හරියට බෙල් බොටම් වගේ. 1960 70 දශකවල තිබිච්ච කලිසම් જાතියක් තිබ්බ මං එන්න යම් කලිසම් කියනවා. ඒ වෙන තඩියෝම යට කැල්ල හෙන තඩි. ඕ සපත්තු ඕතියි. මේ වගේ කලිසම් જાති. මේක 60 70 තිබ්බට ආපස්සට 2000 දශකේ අයත් කොල්ලෝ කෙල්ලෝ අඳින්න ගත්තා. මතක තියාගන්න. ඉතිහාසය කියන්නේ යලි නැවත සිදුවීම වගේමයි. අයින්ද්‍රිය කෘෂිකර්මයන් ආපහු ඉස උස්සගෙන එනවා. ඒක මරු. අයින්ද්‍රිය කෘෂිකර්මය ගැන මේ චූටි නෝට් එක ලියලා අදට නතර කරමු. මේ චූටි නෝට් එක ලියා ගන්න. රයිට්. ඒක ලියා ගන්න. ලියන්න. අයින්ද්‍රිය කෘෂිකර්මය යනු අයින්ද්‍රිය කෘෂිකර්මය යනු පසෙහි කමාවක් පරිසර පද්ධතිවල පසෙහි පරිසර පද්ධතිවල පරිසර පද්ධතිවල ගුණාත්මක බව හා ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරන කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියකි. හොඳයි. අපි අදට ඔතනින් නතර කරමු. හරි. අදත් මේ සතිය තුලත් ටියුට් ලබා ගන්න පුළුවන්. ඒ ටිකත් අරගෙන ටියුට් එක ලබාගෙන පාඩම කරගෙන යන් ඉදිරියට ලබන සතියේදී ලෝක කෘෂිකර්මය ඉවර කරමු. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම කෑල්ල පටන් ගමු. ඒකට වෙනම ටියුට් එකක් නැහැ මේකෙම කොටස විදිහට යන්නේ. ඒක කරගෙන යන්න. එහෙනම් පුතේ අපි අද නතර කරමු. ලබන සතිය යන්නේ. හරි. අර කිව්ව විදිහට බැංකුව වලින් එහෙම ගෙන්න ගන්න පුළුවන් ටියුට් එක. ඒක හැම ක්‍රමයකටම කමක් නැහැ. රයිට්. ඔයාලට එනවා සුබ දවස් කීපයක් ලබන සතිය යන්නේ. එනවා ඔයාලට ආයුබෝවන්.